නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදී දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසරිය සදහම් වැඩසටහනේ පින්වත්නි 200 වෙනි වැඩසටහන සම්පූර්ණ වෙනවා. එතකොට අද දවසේ මේ 200 වෙන සම්බුදු සිතක අසරිය වැඩසටහන සඳහා අනුග්‍රහය දරන්නේ කෑගල්ල දිඹුල්ගමුවේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා එච්.පී. චන්ද්‍රාවතී පින්බර මහතාව සහ WP. විජේසිංහ මහත්මයා විසින් තමයි අද දවසේ උදාරමේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නේ. එතකොට මේ ධර්ම දානමේ පින්කම කියලා කියන්නේ පින්වත්නි, ඔබට මතක ඇති ඊ දවසේ අපි කතා කරපු සොඳුරු දේශනාවෙන් අපිට අහන්න ලැබුණා කුමක්ද මේ දිව්‍යයන් අතරදී මේ බණපද ඇහෙනකොට මනුස්ස ලෝකේ ඉඳලා බණපද අහලා ගියපු උදවිය, ඒ වගේ මනුස්ස ලෝකේ ඉඳලා බණ කියලා ගියපු මේ සංඝයා වහන්සේලා දෙවියන් අතර ප්‍රමාදයටපත් වෙලා ඉන්නකොට සුළු මොහොතින් සංවේගයටපත් වෙලා විශේෂ ගාමී වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. හරි ආශ්චර්යයි මේ ධර්ම දාන්නේ පින්වත්නි. ඒ නිසා අපි නිරන්තරයෙන් අපි අපේ ජීවිතේ දවස ගානේ අපි දිනපතා අපි එදා දවස ජීවත් වෙන්න එක වේලක් හරි කන්නේ යම්සේද. ඒ නිසා පින්වත් මේ සසරම එතකොට අපි දවසක් ජීවත් වෙන දහසින්නේ කෑම ආහාර ගන්න පින්වත්. ඒ වගේ තමයි මේ සසර සූපත් කරගන්න ආස කෙනා දිනපතාම නියලිත දෙයක් තමයි ධර්ම ශ්‍රවණය. උදේට කන්නේ මාගෙන සිත් යොමු කරගෙන මේ ධර්ම තේරුම් ගන්නවා කියන අදහසින් මේ බණපද අහන්න කියවන්න යොමු වුණොත් පින්වත්නි, තමන්ගේ ජීවිතයේ රැකවරණෙත් නම් එදා ඉඳන් එදා උදා වෙන පටන් ගන්නවා. සැබෑ ආරක්ෂාව එදා ඉඳන් ජීවිතය ඇති වෙන පටන් ගන්නවා. ඊතරම් මේ ධර්මයෙන් අපේ ජීවිතය සූපත් කරනවා. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස ඒ උදාාර තමන් කරන පින්කම ගැන හිතා සතුටු වෙන්න. විශේෂයෙන් අපි මේ දිනවල සම්බුදු සිතක අසරිය සදහම් වැඩසටහනේ පින්වත්නි කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදා වජිරාසන භූමියේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේ සම්බුදු බවට පත්වෙද්දී පින්වත්නි හරි ආශ්චර්යයි. ඒ චිත්තසංතානයේ දසබල ඥාන ඉපදුනා. ඒ දසබල ඥානයන් මත පිහිටා තමයි කරුණු 4කින් විශාරද වෙලා දෙව් මිනිස් ලෝකයාට මේ සුඳුරු දහම්සක ප්‍රවර්තනය කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් තමයි අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. මේ අනේක ස්වභාවයෙන් යුතු නානා ස්වභාවයෙන් යුතු ලෝකයන් සියල්ල තථාගතයන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ඒතර මේ දිනවල අපි කතා කරමින් ඉන්නේ විශේෂයෙන් පින්වත්නි දිව්‍ය ලෝක පිළිබඳව. විශේෂයෙන් තව්තිසාවේ සක්දිවිඳු ඊළඟට මේ තව්තිසා දිව්‍ය ලෝකී ස්වභාවය නිරන්තරයෙන් මේ දහම් කතා ඇහෙන හැටි. ඒතර අද දවසෙත් ඔබට මේ තව්තිසා දෙවියන් අතර සිදුවෙන මේ දහම් කතා තව්තිසා දෙවියන් අතර
දෙවිවරු මේ කටයුතු කරන ආකාරය පිළිබඳව හරි සොඳුරු දහම් කරුණු ටිකක් විස්තර කරන සොඳුරු දේශනාවක්. පින්වත්නි, මේ දේශනාව කරන කාලේ අපගේ සර්වඥයන් වහන්සේ පින්වත් නාදිකා ගමේ ගඩොලින් කළ මේ ගෘහයක තමයි වැඩ වාසය කළේ. ඒ සමයේ පින්වත්නි කාසි කෝසල වජ්ජි මල්ල චේති වත්ස කුරු පංචාල මච්ච සූරසේන යන අවට හාත්පස පිහිටි ජනපදවල කලින් සිට මේ කලුරිය කළ උපාසකයන්ගේ විස්තර පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කොහොමද? නාදිකාවේ මෑත භාගයේ සිටි 50කට වැඩි උපාසකවරු ඕරම්භාගීය සංයෝජන 5ක් ශ්‍රය කළා සුද්ධාවාසයේ ඉපදුනා කියලා. ඒ ඉපද එළුවෙන් මෙලවට හැරී නොයනු ඇත. එහිම පිරිනුවම් පාන්නේ කොච්චරද පින්වත්නි? නාදිකාවේ හිටව 50කටත් වැඩි පිරිසක්. අනාගාමී උපාසකවරු විතරක්. නාදිකාවේ මෑත භාගයේ සිටි 90කට වැඩි උපාසකවරු සංයෝජන 3ක් ක්ෂය කිරීමෙන් රාග දේශ මොහ තුනී වීමෙන් එකවරක් පමණක් මේ මෙලොවට පැමිණෙන දුක් අවසන් කරන සකදාගාමි වෙලා කලුරිය කළා. 90ක නාදිකාවේ හිටපු අය අතරින් 90කටත් වැඩි. එතකොට සුද්ධාවාසයට ගියා 50කටත් වැඩි. නාදිකාවේ මෑත භාගයේ සිටි 500කට වැඩි උපාසකවරු 500කටත් වැඩි සංයෝජන 3ක් ක්ෂය කළ සෝතාපන්න වෙලා සතර පායට නොයැටෙන සුළුව නියත වශයෙන් නිවන පිහිට කොට කලුරිය කරා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊතර පින්වත් මේ විස්තරේ නාදිකා ගමේ හිටපු උපාසකවරුන්ට අහන්න ලැබුණා. අහලා බුදුම සතුටටපත් වුණා. අම්මෝ බුද්ධ ශාසනයකින් මෙච්චර ආශ්චර්යයක්. අනේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය යම් කෙනෙක් විශ්වාස කළොත් අදාහගත්තු කොච්චර රැකවරණයක්ද? අනේ උතුම් සාක්කාත සම්දිට්ඨික ධහම ගැන හිත පහදවගත්තු කොච්චර රැකවරණයක්ද? අනේ ශ්‍රාවක සංඝරත්නය ගැන හිත පහදවගත්තු කොච්චර රැකවරණයක්ද කියලා මහා පිනාගිය ප්‍රමුදිත වෙච්ච උදාර සතුටක් නාදිකා ගමේ උපාසිකවරුන්ට පින්වත්නි ඇති වුණා. මෙන්න මේ සිද්ධිය පින්වත්නි ආනන්ද මාමයේ ස්වාමීන් වහන්සේට ආරංචි වුණා. මොකක්ද ආරංචි වුණේ? මේ නාදිකා ගමේ හිටපු 50කට වැඩි පිරිසක් අනාගාමී වුණාය. 90කටත් වැඩි පිරිසක් සකදාගාමී වුණාය. 500කටත් වඩා අධික පිරිසක් සෝතාපන්න වුණාය. බලන්න ඊතරම කීයක්ද පින්වත්නි බලන්න. එක ගමක හිටපු විශාල පිරිසක් උපාසකවරු විතරක් 500කටත් වැඩි පිරිසක් සෝතාපන්න වෙලා 90කට වැඩි පිරිසක් සකදාගාමි වෙලා 50කට වැඩි පිරිසක් හරි පුදුමයි අනාගාමි 500කට වැඩි පිරිසක් සෝතාපන්නයි. එච්චර ආශ්චර්යයක්, එච්චර පිළිසරණක් කොතරම්නම් අසිරිමත්ද පින්වත්නි. මේ වැහෙනකොට ගමේ මිනිස්සු පිනා ගියා කියලා ආනන්දයන් වහන්සේට ආරංචි වුණා. ආරංචි වෙලා කල්පනා කළා. ආනන්දයන් වහන්සේට හිතුණා මේත භාගයේ මගදී සිටි බොහෝ උපාසක පිරිසක් හිටියා. ඒගොල්ලෝ කලුරිය කළා. මේත භාගයේ අංගමගද ජනපදයන් සිටි උපාසකවරු කලුරිය කළා. අංගබද ජනපදයන් හිස්සුනා වගේ දැන්. එච්චර පිරිසක් මැරිලා. ඒ පාසකවරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි පහන් සිතින් හිටියේ. පහන් සිතින් හිටියේ සිල් පුරමින් සිටියා. කලින් සිට මියගිය ඔහු බුදුරජාණන් වහන්සේ විසින් පරලෝක ගතිය පිළිබඳ තොරතුරු ඒ අය කිව්වේ නෑ. ඔවුන්ගේ පරලෝක ගතිය කෙසේද කියලා දැනගත්තොත් එහෙම ඒක බොහෝ ජනයාට මගදී ඉන්න බොහෝ ජනයාට පහදින්න එක හේතු වෙනවා. ඒ පැහැදීමත් සුගතියේ යන්න හේතු වෙනවා කියලා ආනන්දයන් වහන්සේගේ හිතට ආවා. කොච්චර බලන්න හරි ආශ්චර්යයක් වින්නත් මේ ආනන්දයන් වහන්සේ නිරන්තරයෙන් එතකොට මේ කවුරු හරි කෙනෙක් සුගතියකට යවන්න කල්පනා කර නිරන්තරයෙන් හිටපු උත්තමයෙක් පින්වත්නි.
මේ සේනීය බිම්බිසාර මගධ රජු වනාහි ධාර්මිකව බ්‍රාහ්මණ ගෘහපතීන්ට නියංගම් වැසියන්ට ජනපද වාසීන්ට හිතවත්ව සිටි ධාර්මික රජෙක්. තවමත් මිනිස්සු ගුණ කියන ස්වභාවයෙන් යුක්තයි. කොහොමද බවත්නී ධාර්මික වූ දැහැමි රජු අනේ අපි සුවපත් කළ කලුරිය කළා නොවේ. මෙසේ අපි ධාර්මික වූ දැහැමි රජුගේ විජිතේ පහසුවෙන් අනේ වාසය කරනව නිවද කියලා බිම්බිසාර රජතුමා හැමතිස්සෙම වර්ණාවට පාත්‍ර වුණා මිනිසුන්ගේ. අනේ ඒ රජුත් වනාහි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහ කරී පැහැදීමේ සිල්පුරමින් හිටිය නොවේ. මිනිස්සු මෙසේ පැවතුනගෙන මරණාසන්න මොහොතෙත් සේනීය බිම්බිසාර රජු අර පුතා විසින් මෙච්චර දුක් දීලා තියෙද්දිත් මොකද උනේ? බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහයේ ගුණ කියාම බොහෝ චිත්ත ප්‍රසාදයෙන් නෙම හිටියේ. අනේ ඔහුගේ පරලෝක ගතිය බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ නේද? අනේ ඔහුගේ පරලෝක ගතිය අපිට අහන්න තියෙනවා කොච්චර ශෝද්ද. එරත් බුදුරජාණන් වහන්සේගේ අභිසම්බෝධිය සිද්ධ වුණේ මේ මගධයේ නොවේ. බුදුරජාණන් වහන්සේගේ අභිසම්බෝධියටපත් මගධ ජනපදයේ මෑත කාලයේ සිට කරුළිය කළ උපාසකවරුන්ගේ පරලෝක ගතිය බුදුරජාණන් වහන්සේ කෙසේනම් නොදාරණසේක්ද? අනේ බුදුරජාණන් වහන්සේ මගධයේ මෑත භාගයේ සිට කරුළිය කළ උපාසකයන් පිළිබඳව පරලෝක ගතිය නොදාරණසේක් නම් ඒ හේතුව මගධ වැසි උපාසකවරුන්ගේ දීන සිත් ඇතිවන්නාහුය. යම් කරුණකින් මගධ වැසි උපාසකවරුන්ගේ දීන සිත් ඇතිවන්නාහු නම් ඒ කරුළිය කරුණුන්ගේ පරලෝක ගතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ කෙසේනම් නොදාරණසේක්ද? ඒ කියන්නේ දැන් නාදිකායේ මිනිස්සුන්ගේ මේ කහලේ මිනිස්සු ගොඩාක් පැහැදුනා. එන මගධේ තමයි භාග්‍යතුන් වහන්සේ බුදු වුණේ. අනේ එන මගධේ බුදු වෙච්ච මේ දේශේ මිනිස්සු අනේ කල්රිය කළාට පස්සේ මේ මිනිස්සුන්ගේ ඒ පරලෝක ගතිය ගැන අහන්න ලැබුණොත් එහෙම මිනිස්සුන්ගේ හිත් දීන වෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කවදාවත් එහෙම දෙයක් ඇහුවොත් එහෙම නොදාරා ඉන්නේ නෑ. ඒ නිසා මම මේක අහන්න ඕන කියලා ආනන්දයන් වහන්සේට හිතුණා. ආනන්දයන් වහන්සේ පින්වත්නි හුදකලාවේ තනීවම හිඳගෙන මගධවැසි උපාසකයන් අරබයා මේ කරුණ බොහෝ කල්පනා කළා. රාත්‍රියේ අලූයම දෙපාන්දර නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටියේ. එතන දැන් උන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සකසා වන්දනා කළා හිඳගත්තා. හිඳගෙන ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවතුන ස්වාමීනි මම මේක අහලා තියෙනවා. මේ නාදිකා ගමේ හිටපු අය ගැන බුදුරජාණන් වහන්සේ මැරිච්ච අය ගැන පරලෝක ගතිය ගැන දේශනා කළා කියලා. එහිට 50කට වැඩි උපාසකවරු පිරිසක් අනාගාමී වුණාය. 90කට වැඩි උපාසක පිරිසක් සකදාගාමී වුණාය. 500කට වැඩි විශාල පිරිසක් සෝතාපන්න වුණාය. ඒක අහලා මේ නාදිකාවේ විශාල පිරිසක් උපාසකවරු පිරිසක් හරිය චිත්ත ප්‍රසාදයෙන් සතුටෙන් පිනාගේ සිටින් ඉන්නවාය. අනේ ස්වාමීනි මෑත භාගී මේ මගධේ බොහෝ මේ පිරිසක් කලුරිය කළා. අනේ මෑත භාගයේ අංගමගධ ජනපදයේ උපාසකවරු බොහෝ කලුරිය කළා. උපාසකවරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි හරිය පහන් සිතින් සිල් පුරමින් හිටියා. අනේ ඔවුන්ගේ පරලෝක ගතිය පිළිබඳ තොරතුරු බුදුරජාණන් වහන්සේ අනේ වදාළේ නෑ. ඔවුන්ගේ පරලෝක ගතිය කෙසේද කියන ප්‍රශ්නෙට පිළිතුරු වදාරන සීක් නම් අනේ ස්වාමීනි බොහෝම හොඳයි කියලා ආරාධනා කළා. ඒ ආසා බොහෝ ජනයා අනේ ස්වාමීනි පහදේවි. ඒ හේතුවෙන් අනේ ස්වාමීනි බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවගෙන හිටියොත් එහෙම ඒ අය සුගතියට යන වාසනාවක් අනේ ස්වාමීනි තීවි කියලා ආනන්දයන් වහන්සේ හරිය ආශ්චර්යයි. කරුණ සහිතව කියා බුදුරජාණන් වහන්සේ හිත පැහැදිලිව පින්වත්නි. ස්වාමීනි මේ සේනී ඒ වගේ විතර නෙවෙයි ස්වාමීනි මේ සේනීය බිම්බිසාර මගධ රජතුමා හරිය ධාර්මිකයි. නියංගම් වැසියන්ට ජනපද වාසීන්ට හරිය ධාර්මිකව රජකම් කළා. මිනිස්සු තාමත් ගුණ කියනවා අනේ වගේ ධාර්මික රජකින් අපි සූපත් වුණා නේද කියලා. අනේ ඒ රජුත් බුද්ධ ධම්ම සංඝ රත්නය ගැන ත්‍රිවිධ රත්නය ගැන පහන් සිතින් සිල්පුරමින් අනේ හිටිය නේද? මරණාසන්න මොහොතේ අනේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියමින්මයි හිටියේ. අනේ ඒ උත්තරගේ පරලෝක ගතිය කොහොමද කියලා මිනිසුත් අනේ තාම ස්වාමීනි හොය හොයා ඉන්නවා. අනේ ඉතින්
මේ ගැන අහන්න නොලැබුණොත් එහෙම මගද වැසි මිනිස්සුන්ගේ හිත් දීන බවට පත් වේවි. අනේ ස්වාමිනිය නිසා මේ ගැන වදාරනව නම් හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ පින්වත්නි ආනන්දයන් වහන්සේ මගද වැසි උපාසකයන් අරඹයා බුදුරජාණන් වහන්සේගේ හමුවේ දැන් මේ විස්තර කතා ඔක්කොම කියලා එච්චරයි. බුදුරජාණන් වහන්සේ දැනුවත් කළා. හරි විශ්මිතයි ඒ කාලේ කතා බහ බොහොම අල්පයි. වැදගත් කතාව ඉස්මතු කළා. ආනන්දයන් වහන්සේ නැගිටලා ගියා. ශාස්ත්‍රුන් වහන්සේ නිශ්ශබ්දව හිටියා. එච්චරයි. දැන් බලන්න අද යුගයේ මේ කතාව කියන එකෙන් පින්වත්නි කොච්චර එල්ලෙන්න ඕනද කෙනෙක්ගේ හිත සනසන්න. කතාවේ එල්ලෙන්න වෙලා තියෙනවද? කතාව වක් කරන වෙලා තියෙන වක් ගොඩක් වගේ. අර වක් ගොඩින් වතුර වැක්කිරනවා වගේ හැමතිස්සෙම කතාවෙන්ම තමයි මේ සතුටු වෙලා තියෙන්නේ. එහෙම ලෝකෙ පින්වත්නි හරි භයානකයි. දැන් කතාවකින්ම අපේ හිත සනසන්න අපි පුරුදු වෙලා හිටියොත් පින්වත්නි අපිත් එක්ක කතාවට එන්නේ සත්පුරුෂයේද අසත්පුරුෂයේද කියලා අපි හොයන්නෙත් නෑ ඊට පස්සේ. අපේ හිත ඒතර සතුටු කරන්නේ සත්පුරුෂයේද අසත්පුරුෂයේද කියලා අපිට තීරුම් ගන්න බෑ. අපිට ඕන කතාව මොකක් හරි කතාවක්. මොකක් හරි කතාවක් ඕන හිත සැනසෙන්න. එහෙම දෙයකින් හිත සනසව ගන්න පුරුදුනොත් පින්වත්නි අපිට විශාල හානියක්. ආන්නේකේ වැඩි තියෙන පින්වත්නි. දැන් බලන්න ආනන්දයන් වහන්සේ කාල යම් දෙයක් කල්පනා කළා. ඒක භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළා. බොහොම නැගිටලා පාඩුවේ වැඩියා. බුදුරජාණන් වහන්සේක නිශ්ශබ්දව පිළිගත්තා. ඊට පස්සේ හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ පිටත් ගිය නොබෝ වේලාවකින් පෙරවරුවේ උදේ පහන්දරනේ ඇවිල්ලා කිවි පින්වත් පහට වගේ. සිවුරු ඇඳ පොරවගෙන පාත්‍රය අනේ සිවුරු අරගෙන නාදිකාවේ පිණ්ඩපාත වෙදියා. නාදිකායේ පිටිපිනුස වැඩම කළා පිණ්ඩපාතයෙන් වැළකුණාට පස්සේ පසුබත් කාලේ පාසෝදාගෙන දැන් මේ ගඩොලින් කළ ප්‍රාසාදයට ඇවිල්ලා මග්ගදී සිටි උපාසකවරු අරබයා ඒ අය යම් පරලෝකකට ගියාද යම් උපතකට ගියාද උන්ගේ පරලෝ උපත කුමක්ද ඒ දැනගන්නේ මේ කියලා හොඳ සිහියෙන්. දැන් ඒක දැනගන්න අදහසින් තමයි දැන් සිහියෙන් ශාස්ත්‍රුන් වහන්සේ තමාදි තුල වැඩ ඉන්නේ. ඒතර මොකද වෙන්නේ පින්වත්නි? යම් දෙයක් දකින්න ඕන කියලා අදිස්ථාන හිතේ තියාගෙන බලවත් සිහියෙන් ඉන්නකොට සම්බුද්ධ ඥානයේ ආශ්චර්ය තමයි අදාළ දේ පේන්න පටන් ගන්නවා. ඒ සම්බුදු ඇසට. පුදුම ආශ්චර්යයි පින්වත්නි. ඒ සම්බුදු සිත නම් ආශ්චර්යයි. අදාළ දේ මෙනෙහි කරන්න විතරයි ඕන. ඒ විලාවට ඒක පේනවා පින්වත්. හැමතිස්සෙම පෙනී තියෙන්නේ නැහැ හැමදේම. අදාළ දේ අදිෂ්ඨාන කරන්න ඕන. අදාළ දේ බලාපොරොත්තු වෙන්න සිහින් ඉන්නවා. එතකොට මෙන්න මේ දේවල් ටික ඔක්කොම පේන ගත හරි ආශ්චර්යයි. මෙනෙහි කරද්දී මුළු සිතම ඒ අරමුණේ යොමු කරද්දී එහෙම කරගෙන පයි ආසනේ වැඩ ඉන්නකොට හරි ආශ්චර්යයි. යම් පරලෝකයට ඒ පිරිස ගියාද බුදුරජාණන් වහන්සේට මගද වැසි උපාසකවරු ඔක්කොම පේන පටන් ගත්තා. ඒක විස්මිතයි සම්බුදු ඥානෙ පින්වත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවස්වරුයි අර සියල්ල ඔක්කොම විස්තර ටික දැනගෙන දැන් එතනින් නැගිටලා ගෙඩි ගෙයින් එළියට බහැලා විහාර සේවනැල්ලේ දැන් පණවල තියෙන ආසනේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම් තැනක පින්වත්නි වැඩ සිටියද එතනට වැඩියා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සකසා වන්දනා කළ හිඳගත්තා. එකත් පසක වුන් දැන් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පැවසුවා මේ කුමද්ද ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඉතා සාන්තව දිස්සෙනවා ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ මුව පැහැ බබලනවා ස්වාමීනි. ඉන්ද්‍රයන්ගේ මනා පහම් බවකින් යුක්තයි ස්වාමීනි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අද සංසිඳී ගිය විහරණයකින් වැඩ වාසය කරනවා ස්වාමීනි කිව්වා. ආනන්දේනි යම් වෙලාවක ඔබ මාගාවට ඇවිල්ලා මගද වැසි උපාසකවරුන්ගේ තොරතුරු විස්තර කළා හුනස්සින් නැගිටලා ගියාද
ඊට පස්සේ මම නාදිකාවේ පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතයෙන් වැළකීලා පාසෝදාගෙන ගඩොලින් කළ ප්‍රාසාදයේ ඉඳගෙන මේ උපාසකවරු අරබයා මේ මගධ වෙති උපාසකවරු යම් උපතකට ගියාද මේ උපාසකවරු පිළිබඳ විස්තර දැනගන්නේ මේ හොඳ සිහියෙන් සිත යොමු කරගෙන හොඳට සිත යොමාගෙන මුළු සිත මේ අරමුණේ තියාගෙන පනවල දාසනේ හිඳගත්තා කියන. ඒ බවත් යම් පරලෝකයට යම් උපතකට ගියාද මම ආනන්දිනි මම මේ මගධ වෙති උපාසකවරු සියලු දෙනාම දැක්කා කියන. සියලු දෙනාම මම දැක්කා කියන. ඉකල්ලි ආනන්දිනි නොපෙනී සිටි දෙවියෙක් භාග්‍යතුන් වහන්සේ මම ජනවසම් බෙවිමි. දැන් එරිකර ගඩොලින් කළ ප්‍රාසාදයේ ඉන්නකොට මේ සිදුවෙච්ච සිදුවීම කියන්නේ. එක්තරා දෙවියෙක් ඇවිල්ලා මොකද කිව්ව කියන්නේ? ස්වාමීනි මම ජනවසඹ. සුගතයන් වහන්සේ මම ජනවසඹ කියලා හඬක් ඇහුණා කියනවා. ආනන්දිනි යම් මේ ජනවසඹ යන නාමයක් ඇද්ද? ඔබ මේ වගේ නමක් මීට කලින් අහලා තියෙනවද කියලා ඇහුවා. මේ වගේ නමක් මීට කලින් අහලා තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි යම් මේ ජනවසඹ යන නමක් ඇද්ද? මම මෙමදු නමක් මීට පෙර ඇසූ බවක් ස්වාමීනි මතක නැහැ. එනමුදු ස්වාමීනි ජනවසඹ යන නම අසා මගේ රෝමියෝ පවා මේ උද්ගෝමෙන්පත් වුණා කියනවා. ලොන්ටික් පවා කෙලින් වුණා කියනවා. ජනවසඹගේ නම ඇසිද්දිම ස්වාමීනි මට මේ මෙහෙම හිතෙනකො ස්වාමීනි යම් මේ ජනවසඹ යන නම යමෙකු දෙසා මැනවීම පවසන ලද්දේන ඔහු නම් හැබැයි සුළුපටු දෙවියෙක් නම් වෙන්න බෑ කියලා ඒකෝ මට හිතෙන්නේ. සුළුපටු කෙනෙක් නම් වෙන්න බෑ. ආනන්දේනි ශබ්දයේ පහළ වූ සැනින් උදාරු පෙනුමකින් යුතු දෙවියෙක් මා ඉදිරියේ පෙනී සිටියා. දෙවෙනි වතාවට හඬ පැවැත්වූ භාග්‍යතුන් වහන්සේ මම බිම්බිසාර. සුගතයන් වහන්සේ මම බිම්බිසාර. ස්වාමීනි වෛශ්‍රවණ දේව මහ රජුගේ ලෝකේ මම මේ සත්වන වර ඉපදුනිමි. ඒ කියන්නේ හත්වෙනි වතාවට ඉපදිච්ච අවස්ථාවක් පින්වත්නි. එතන මේ ගෞතම බුද්ධ ශාසනය පිරිසරණ අරගෙන එතන වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ එතකොට තමයි ගාව තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට කියන්නේ චාතුරු මහා රාජිකේ. සෙම්පති දෙවියෙක් විදිහට තමයි එතකොට ඒතර වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යයට තමයි ඒතර උපකාර කරගෙන ඉන්නේ. ඒ යටතේ මේ චුත වීම මිනිස් රජකෙ වුණත් වෙන්න පුළුවන්. ඊතෝ සත්ත තතෝ සත්ත සංසාරානි චතුද්දස නිවාසම බිජානාමි යත්තමේ මුසිතම් පුරේ. මේ දෙව්ලොවේ සත්වතාවද්ද මිනිස් දෙව්ල මේ ලෝකේ සත්වතාවද්ද වශයෙන් මීට කලින් 14 වතාවක් මම දෙව් මිනිස් ලොව වාසය කළ බව මම දනිමි. දැන් බලන්න ජනවසඹ බිම්බිසාර රජතුමා ජනවසඹ නමින් ඉපදුනාට පස්සේ එහෙම දෙයක් දකින්න පුළුවන් දිවසකුත් පිරිසිදු වෙලා තියෙනවා හැකියාව. හරි ආශ්චර්යයි. ස්වාමිනී දීර්ඝ කාලයක් මම සතර පායට නොවැටුනිමි. සතර පායට නොවැටෙන බවත් මම දනිමි. මා තුල සකදාගාමී වීමට දැන් බලවත් ආසාවක් තියෙනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ ආයුෂ්මත් ජනවසඹ දෙවියන්ගේ මේ වචනේ ආශ්චර්යයි නෙව. ආයුෂ්මත් ජනවසඹ දෙවියන්ගේ මේ වචනේ අద్භූතයි නෙව. ස්වාමීනි මම බොහෝ කලක් සතර පායට නොවැටුනිමි. සතර පායේ මිදුණු බව හොඳින් දනිමි කියන්නේය. සකදාගාමී වීම පිණිස මා තුල කැමැත්තක්ද තිබෙන්නේ යයි කියනව නෙව. ආයුෂ්මත් ජනවසඹ දෙවිතිමේ මෙබඳු උදාාර විශේෂ අධිගමයක් ඇති බව හඳුනාගත්තේ කුමන කරුණකින්ද කියලා ඇහුවා තමන් තුල තියෙන. ඔය වගේ උදාාර ප්‍රකාශයක් කරන්නේ දැන් කියන්නේ ඒක අදහස සතර පායට වැටෙන්නේ නැහැ කියලා උදාාර ප්‍රකාශයක් කරන්නේ කොමක් නිසාද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ සසුනෙන් පිට නොවේ. සුගතයන් වහන්සේ ඔබ වහන්සේගේ සසුනෙන් පිට නෙවෙයි. ස්වාමීනි යම් දවසක මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් නිසක බවට පත් වුණාද? බුදුරජාණන් වහන්සේ කියන තේ පැහැදීම නිසක බවට පත් වුණාද? එදා සිට ස්වාමීනි මම බොහෝ කලක් අපායට නොවැටෙන්නෙමි.
අපායේ මිදුණු බව දනිමි. දැන් මා තුල පවතින්නේ සකදාගාමි වීමේ ආශාවයි. ස්වාමිනී මෙහි මම කිසියම් කරුණක් ආරම්භයා වෙසමුනි දෙව් මහ රජු විසින් විරූල්ලක දෙව් රජ වෙත මම පණිවිඩයකට මම මේ යන ගමන්. අහසේ යන හතර මග ගෙඩිගේට පිවිසෙද්දී බලද්දී මගදී සිටි උපාසකයෝ පිළිබඳ ශාස්ත්‍රුන් වහන්සේ දැන් හොයන්න පටන් ගන්නවා කියලා මම දැක්කා කිව්වා. දැන් හරි ආශ්චර්යයි පින්වත්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අර ගඩොලින් කළ ප්‍රාසාද ඉඳගෙන මගධවැසියන්ගේ පරලෝව ගැන හොයන්න සිත් මෙහෙවන්න පටන් ගත්තනේ. ඒක දැනගත්තා මේ ජනවසඹ දෙවියා. මම දැනගත්තා ඔබ වහන්සේ දැන් මේ කටයුත්ත වෙනුවෙන් කැප වෙලා ඉන්නවා කියලා. මම ඒක දැක්කකෝ ස්වාමීනි. ඒ බවත්තු යම් පරලෝක යම් උපතක් උනාද යන මේ කරුණ පිළිබඳව වෙසමුනි දෙව් මහ රජු විසින් දෙව් පිරිස ඉදිරියේදී යම් වචනයක් ප්‍රකාශ කළාද මම ඒක නම් අහලා තියෙනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේක දැක්කා. ඒ වගේම ජනවසම දෙවියත් ඇවිල්ලා මේ විස්තරය කිව්වා. දෙව් අතර මෙහෙම කතාවක් සිද්ධ වුණා කියලා. හරි ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි පින්වත් මේ සිදුවීම නා. පුදුම ආශ්චර්යයි. බුද්ධ ශාසනයක විතරයි පින්වත් මේ සොඳුරු ආශ්චර්යය. මේක තමයි මේ ලෝකේ පරම සත්‍ය පින්වත්නි. තවතිසා දිව්‍ය ලෝකේ ආශ්චර්යය. චාතුරු මහරජික දෙවියන් අතර තියෙන මේ ආශ්චර්යය. ඒතර චාතුරු මහරජික දෙවිවරු පින්වත්නි තවතිසා දෙවියන්ගේ සුධර්ම දිව්‍ය සභාවට තමයි යන්නේ. මොකද මේ හතර දිනාම හැන්ඩල් කරන්නේ පාලනය කරන්නේ කවුද? ශක්තිවිඳු විසින්. සද්දේසුන්ගේ අනසකයට තමයි මේ ඔක්කොම ඉන්නේ. ඊට වඩා බලවත් එතකොට ශක්තිවිඳු. කියනවා ස්වාමිනී බවත් යම් පරලෝක යම් උපතක ඌවාහුද යන කාරණේ පිළිබඳ මේ වෙසමුනි දෙව් මහ රජු විසින් දෙව් පිරිස ඉදිරියේ කියපු කතාවක් තියෙනවක මම ඒක නම් අහගෙන ඉන්නවා හිටියා කිව්වා. ඒ ඉදිරියේදීම පිළිගත්තේ ඒ මට ස්වාමීනි මේ අදහස තිබුණා කියනවා බුදුරජාණන් වහන්සේවත් බැහැදකලා භාග්‍යතුන් වහන්සේට එහෙනම් මේ කාරණේ සැලකනවා කියලා හොඳයි කියලා මට ඒ අදහසක් තිබුණා කියනවා. ඒ අදහස් තියාගෙන යදි තමයි එතකොට බුදුරජාණන් වහන්සේ මේක හොයන්න දැම්මේ සමාධියට ඇවිල්ලා ඉන්නවා ඒකත් දැක්කා. ස්වාමීනි මා විසින් බුදුරජාණන් වහන්සේ බැහැදකුණු පිණිස එළඹෙන්නට හේතු වූයේ ඔය දෙකරුණ හේතු කරගෙනයි කියනවා. ওই කාරණා දෙක හේතු කරගෙන. ස්වාමීනි පෙර බොහෝ දවසකට මතේ වුණ දැන් සුධර්මා දිව්‍ය සභාවේ සිදුවෙච්ච සොඳුරු විස්තරයක් තියෙනවා පින්වත්. තවතිසා දෙවියන් අතර. ස්වාමීනි පෙර බොහෝ දවසකට මත්තෙන් වස්සානේ එළඹි ඒ පුන් පොහෝ දිනයේ පිරුණු සඳ ඇති රැයෙහි සියලු තවතිසා වැසි දෙවියෝ සුධර්මාවනන් දිව්‍ය සභාවේ ක්‍රැසුණා. එක්ව ඉපද මේ හිටියා කියනවා හාත්පසින් මහත් වූ දිව්‍ය පිරිස් එක්රැස්ව එක්ව හිටියා කියනවා. කොහෙද දැම්මේ? තවතිසාවේ සුධර්මා දිව්‍ය සභාවේ සොඳුරු වසරිය. සතරවරන් දෙව් මහරජවරු සිව් දිසාවේ හිටියා කියනවා. විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජවරු හතර දිසාවේ හිටි දතරාෂ්ට දෙව් මහරජු දෙව් පිරිස පිරිවරාගෙන පිරිටු කරගෙන කොහෙද හිටියේ? බටහිර දෙසට මුහුණලා පෙරහිදිග දිසාවේ හිටියා. විරූල්ල දෙව් මහරජු දෙව් පිරිස පෙරටු කරගෙන උතුරු දෙසට මුහුණලා දකුණු දිසාවේ සිටියා. විරූපාක්ෂ දෙව් මහරජු දෙව් පිරිස පිරිවරාගෙන පෙරදිගට මුහුණලා බටහිර දිසාවේ සිටියා. විසමුනි දෙව් මහරජු දෙව් පිරිස් පිරිවරාගෙන දකුණු දෙසට මුහුණලා උතුරු දිසාවේ සිටියා. ස්වාමිනි යම් කලෙක මුළු මහත් තවතිසාවේ දෙව් පිරිසද සුධර්මා දිව්‍ය සභාවේ එක්රැස් වුණාහු වෙද්ද මහත් වූ දිව්‍ය පිරිස හාස්පසින් රැස් වුණා කියනවා. සතරවරන් දෙව් මහ රජවරු සිව් දිසාවේ වුණාහු වෙද්ද මේ වුන්ගේ අසුන් ගැනීම වෙයි කියනවා. ඒ උත්තමයන් වහන්සේගේ අසුන් ගැනීමෙන් පස්සේ තමයි කියනවා අපි අසුන් ගන්නේ.
හරි පුදුමයි. එතකොට ඒ දෙවිවරු අසුන් ගැනීම පවා සිද්ධ වෙන්නේ පිළිවෙලකට පින්වත්නි. නිකම් මේ ආවට ගියාට අර නොවැදගත් සමාජෙ නම් අර මේ කිසි වැදගත් දේවල් නැහැනේ පින්වත්නි. වැදගත් දේවල් නැහැනේ. බලන්න මේ දැන් දෙවියන් අතර පවා තියෙන මේ වැදගත් ගතිගුණ. සතරවරම් මහරජවරු ආසනේ ඉඳ ගන්නකම් අනිත් පරිවාර දෙවිවරු ආසනවල ඉඳ ගන්නෑ. දැන් ජනවසබ දෙවිය කියන්නේ සෙම්පති දෙවියෙක්. සතරවරම් රජදවරු වාඩි වුණාට පස්සේ තමයි සුධර්මා දිව්‍ය සභාවේ අනිත් දෙවිවරු වාඩි වෙන්නේ පින්වත්නි. ස්වාමිනී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බඹසර හැසිර ළඟදී තව්තිසාවේ උපන් යම්මේ දෙවියෝ වෙද්ද ඔහු අනිත් දෙවිවරුන්ට වඩා බොහෝම පෑයෙන් හරි බලවත් කියනවා. යසසින් හරිම බලවත් කියනවා. ස්වාමිනී කරුණෙන් තව්තිසා දෙවියෝ බොහෝ සතුටුනා කියනවා. ප්‍රමුදිත ප්‍රීති සොම්නසටපත් වුණා කියන බවත්නි ඒකාන්තයෙන් දිව්‍ය කායෝ පිරියති අසුර කායෝ පිරියති කියලා කතා වුණා කියනවා. දිව්‍යවරු පුදුම සතුටෙන් කියනවා ඉන්නේ. එහෙනම් මේ දෙකින් ඒ කාලවලට පිරිපිරි යන එකක් තියෙනවා. එක්ක දිව්‍ය ලෝකෙ පිරිපිරි යනවා, එක්ක අසුර ලෝකෙ පිරිනවා. බුද්ධ ශාසනයක පිළිවෙත් හොඳට පුරන කාලේ දිව්‍ය ලෝකෙ පිරිපිරි යනවා, අසුර ලෝකෙ පිරිහි යනවා. දැන් අද නම් අද වගේ යුගයක වෙනකොට පින්වත්නි මේක අනිත් පැත්ත තමයි බොහෝ විට. අනිත් පැත්ත තමයි. ඒ ගත්තත් හැමතිස්සෙම ඉතින් දහම් කරුණක් ගත්තත් වාද විවාදනේ, මතවාදනේ. ඒ ඔස්සේ නිନ୍ଦා අපහාස කරමින්, අවලාද කරමින්, ඔරෝමින් පවුමනේ කරගන්නේ. අර ලාමක පහත් හිත්ම ඉස්මතු කරගන්නවනේ පින්වත්නි. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? අසුර ලෝකෙ පිරිපිරි යනවා, දිව්‍ය ලෝකෙ ටික ටික සිඳි යනවා පින්වත්නි අද. අද යුගයක තමයි වෙන්නේ පින්වත්නි. ලේසි නෑ. දහම් කරුණක් ගත්තත්, විනය කරුණක් ගත්තත් ඒව ගැන පහන් සිත් උපදවනවට වඩා පින්කම සිද්ධ වුණත් ඒව ගැන පහන් සිත් උපදවනවට වඩා හැමතිස්සෙම තියෙන්නේ විවේචන, නිନ୍ଦා, අපහාස. අප මේ සත්‍යිස්මතු කරන එකයි කියරන්නේ කිය කොහොමද මේ සිතේ තියෙන ලාමක තුච්ච අදහස්ම එළියට දානවා මිසක ඒ කිසි කෙනෙකුට මේ සසුනෙන් උදාර සතුට ප්‍රමෝදයක් ගන්න එයට අවස්ථාවක් නැහැ. අද තියෙන අවාසනාවන්ත ඉරණම් පින්වත්. ඊට ස්වාමීන් සක්‍ර දෙවියෝ තව්තිසා දෙවියන්ගේ ප්‍රසාද දෙන දැන් අත සක් දෙවිදු ඉන්නෝ දැන්. චාතුරු මහරජික මේ සතරවරන් රජවරු ඉන්නවා. අනිත් පරිවාර දෙවිවරු ඉන්නවා. ධනවසබ දෙවියත් එතන හිටියා දැන්. දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු තමයි ලස්සනට ගාථා ටිකක් වදාලා. මෝදන්ති වත බෝගු බේවා තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුදම්මතං බවත්නි ඒකාන්ද්‍රයෙන් ඉන්ද්‍ර දෙව් රජ ප්‍රමුඛ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද තථාගත ධර්මයේ ඇති උතුම් පිළිසරණද නමස්කාර කරමින් ප්‍රීති වෙති. නවේ දේවේච පස්සන්තා වන්නවන්තේ යසස්සිනේ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වාන ඉදාගති සුගතයන් වහන්සේගේ සසුනේ බඹසර හැසිර මෙහි අරුතෙන් උපන් දෙවියන් පැහැයෙන්ද යසසින්ද සිටුන් දකිමින් සතුටු වෙති. තේ අඤ්ඤේ යති රෝචන්ති වන්නේන යසසා යුනා ශාවකා භූරි පඤ්ඤස්ස විශේෂූපගතා ඉද මහා ප්‍රඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ මගඵල ලබා මෙහි උපන් විට අන්‍යෝ දෙවිවරුන්ට වඩා ඔහු පැහැයෙන්ද යසසින්ද ආයුෂයෙන්ද අතිශයින් බබලති. හරි පුදුමයි. ඒතකොට මේ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මොකද වෙන්නේ? මේ තෙරුවන් ගැන හිත පහදවාගෙන විශේෂගාමී වෙලා දෙවියන් අතර උපදිනකොට අනිත් සියලු දෙවිවරු අභිභවා ඉන්නවා, සක් දෙවිඳු දකින්නවා. ඉදන් දිස්වාන නන්දන්ති තාව සින්තා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුදම්මතන්ති මෙය දෙක ඉන්ද්‍ර දෙව් රජ ප්‍රමුඛ තව්තිසාවේ දෙවිවරු තථාගතයන් වහන්සේටත් තථාගත ධර්මයේ තිබෙන උතුම් පිළිසරණටත් නමස්කාර කරමින් සතුටු වෙති. ස්වාමීනි කරුණෙන් තව්තිසා දෙවිවරු බොහෝ සෙයින් සොම්නස් සතුටුව ප්‍රමුදිතව ප්‍රීති සොම්නස් හටගත්තා කියන ඒ ගාථා ටික ඇහිද්දිම එච්චර දියුණු හිත් පින්වත්නි
දැන් අර දියුණු හිත තියෙන යුගයේ පින්වත්නි පොඩි දහම් කරුණක් ඇහුණත් හිත පිනා යනවා. අද මේක නැවත නැවත විස්තර කරද්දි පහන් සිත් උපදින්නේ හරි සුළු පිරිසකගේ. එතනත් උපදින්නේ කොහොමද? අන්න මට බැන්නා. අන්න අපි ගැන තමයි කිව්වේ කියලා තමන්ගේ හිතේ අයෝනිසෝ මනසිකාරයේම වැළඳ ගනිමි හිත විනාශ කරගන්නවා පින්වත්නි අද. අද විගේ හැටි. ඉක්බිති ස්වාමීන් යම් අර්ථයක් කරන හේතු කරගෙන තවුසා වැස් දෙවියෝ සුධර්මා දිව්‍ය සභාවේ රැස් වුණාහුද ඒ අර්ථයේ සිතා ඒ අර්ථ සාකච්ඡා කොට සතරවරම් මහරජවරු ඒ අර්ථය ගැන පවසන ලද වචන ඇත්තාහු. සතරවරම් මහරජවරු ඒ අර්ථය ගැන යලි යලි අනුශාසනා කරන ලද වචන ඇත්තාහු. එතනින්ම නොගොස් තම තමන්ගේ අසුන්වල සිටියාහුය කියනවා. ඒතර මේ සුධර්මා දිව්‍ය ස්වභාවයේ රැස් වෙලා තියෙන යම් හේතුවක් නිසා. ඉස්සෙල්ල මුලින්ම ඒතර සක්දේවිඳු තමයි මේ විදියට ලස්සන ගාථාවලින් සොඳුරු බණපදයක් කියලා සියලු දෙනාගේම හිත පහන් කළා. ඊට පස්සේ කොහොමද උනේ? ඊට පස්සේ සතරවරන් රජවරු ඒ යම් අර්ථයක් පිණිස සුධර්මා දිව්‍ය ස්වභාවයට රැස් වුණාද අන්නී සම්බන්ධව කතා කළා කියනවා. ඊට කතා කළා එතනින්ම නොගොස් එතනම අසුන් වල දැන් හිටියා කියනවා. තේ උත්ත වාක්‍ය රාජානෝ පටිග්ගහියානු ශාසනින් විප්පසන්න මනාසන්තා අට්ටංසු සම්මි ආසනේති. තවතිසා දෙවියන් විසින් කියන ලද වචන ඇති. ඒ සතරවරම් මහරජවරු ඒ දෙවියන්ගේ අනුශාසනාව පිළිගෙන ඊතා පැහැදුණු සිතින් යුතුව සිය අසුන්හි රැඳී සිටියහ කියනවා. හරි වැදගත්. ඊට පස්සේ මොකද උනේ? සතරවරන් දෙවිවරු ඊට පස්සේ අනුශාසනාවක් කළා තියෙනවා මෙතන. ඊට පස්සේ අනිත් දෙවිවරු මොකද වෙන්නේ? ඒව සතුටු සිතින් අනුමෝදන් වෙලා ඒ තැන්වල වාඩි වුණා කියනවා. වාද විවාද මුකුත් නැහැ. ඊට පස්සේ මොකක්ද උනේ පින්වත්නි? පුදුම සිද්ධියක් වුණා. මොකද්ද? ස්වාමීනි දැන් ජනවසභ දෙවිය කියන ස්වාමීනි කල්ලි උතුරු දිශාවෙන් උදාරු ස්වාමීනි ආලෝකයක් හටගත්තා කියනවා. කොහෙන්ද? උතුරු දිශාවේ. දිව්‍යයන්ගේ දේවානුභාව ඉක්මවාගේ මහා ආලෝකයක් ස්වාමීනි පහළ වුණා. දිව්‍යයන්ගේ දේවානුභාව ඉක්මවාගේ මහා ආලෝකයක් පහළ වුණා. ඉතින් ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍රයෝ ඊට පස්සේ තවුතිසා දෙවියන් ඇමතුව කියනවා නිදුකාණනි යම්සේ මේ නිමිත්තක් පේන තියෙනවා. මොකද්ද? මහා ආලෝකයක් එනවා ඇති. උදාරු ආලෝකයක් හටගත්තා. එළියක් පහළ වුණා. එහෙනම් ඒකාන්තේ මේ බ්‍රහ්මතෙමේ තමයි මේ පහළ වෙන්නේ කියලා සක්දේවිඳු හඳුනගත්තා. යම් මේ ආලෝකයක් හටගන්නේද එළියක් පහළවන්නේද මේ බ්‍රහ්මයාගේ පහළවීමට පෙර නිමිත්තයි කියලා ලස්සන ගාථාවක් අදාළ යතා නිමිත්තා දිස්සanti බ්‍රහ්මා පාතු භවිස්සති බ්‍රහ්මනෝ හේතං නිමිත්තං ඕබාසෝ විපුලෝ මහාති යම්සේ නිමිති දිස්වේද බ්‍රහ්මයා පහළවන්නේය. මහත් වූ විපුල වූ ආලෝකයක් පහළවීම බ්‍රහ්මයාගේ පහළවීම මේ නිමිත්තයි. එකල්ලි ස්වාමීනි තවතිසා දෙවියෝ මේ පහළ වූ එළිය ගැන දැනගන්න ඕන කියලා දැන් හොඳට අවධානයෙන් ඉන්නවා කියනවා. මේ යම් ප්‍රතිඵලයක් වන්නේ නම් ඒද ප්‍රත්‍යක්ෂ කොටම අපි යන්නෙමුයි කියලා තමන්ගේ ආසනවල ඒ විදියටම වාඩි වෙලා දැන් ඉන්නවා. සතරවරම් මහරජවරු මේ පහළ වූ එළිය දැනගන්නෙමුයි කියලා මෙතන සිදුවෙන ප්‍රතිඵලයක් එහෙනම් අපි දැන් ප්‍රත්‍යක්ෂ කරගෙන මේ යමු කියලා ඒ උත්තමියොත් වාඩි වෙලා ඉන්නවා කියනවා දැන්. තම තමන්ගේ අසුන්හි හිඳගෙන හිටියාහුය කියනවා. ඒතර හිටගත්තේ නැහැ කියනවා. හරි පුදුමයි. මේ දෙවිවරුන්ගේ ආචාර්යය බලන්න මේ පහළ වූ එළිය දැනගන්නෙමු. මේ යම් ප්‍රතිඵලයක් වන්නේ නම් ඒද ප්‍රත්‍යක්ෂ කොට යන්නෙමු යන කතාව සහ තවතිසා දෙවිවරු හරි පුදුමයි. අනිත් දෙවිවරු මිට මේක ඇහුණා. චිත්ත ඒකාග්‍රතාවයට සම්බැඳුනා කියලා කියනවා. ඒ කියන්නේ ඒකට හේතුව පින්වත් සමහර දෙවිවරුන්ට ප්‍රීවියස්ට පේන්නේ නැතුව ඇති සමහර මිනිස් සිදුවීම. අදර කොහොමද කරේ? චිත්ත ඒකාග්‍රතාවට සම්බන්ධුන කියනවා අර සිදුවීම සමහරට දකින්න. ස්වාමීන් සනන් කුමාර බ්‍රහ්මතමේ යම් කාලයක තවුතිසා දෙවියන් අතර පහළ වී නම්
මොකක්ද උනා කියන්නේ? ගුරුසු ආත්ම භාවයක් මවාගෙන පහළ වෙයි කියනවා. මම හිතන්නේ සියලු දෙනාටම දකින්න අදහසින් වෙන්නේ සමහර විට. ස්වාමීනි බ්‍රහ්ම රාජයාගේ යම් ප්‍රකෘති පැහැයක් ඇද්ද? හරි ආශ්චර්යයි කියනවා. තව්තිසා දෙවියන්ගේ නේත්‍ර පාතයට ගෝචර නොවේ කියනවා ඒක. ස්වාමිනී යම් කාලයක සනන් කුමාර බ්‍රහ්මතිමේ තව්තිසා දෙවියන් අතර පහළ වේද ඔහු අනිත් දෙවියන් අභිබවා වර්ණයෙන් බබලනවා කියනවා. යසසින් බබලනවා කියන ස්වාමීනි මිනිස් රූපේ අභිබවා රණින් කළ රන් රුවක් වගේ කියනවා. කවුද මේ? හරි පුදුමයි බ්‍රහ්ම රාජයා. සනන් කුමාර බ්‍රහ්ම රාජයා රත්තරන්ින් කරපු පිළිමයක් වගේ කියන. එච්චර ලස්සනයි. එසේම ස්වාමිනී යම් කලක සනන් කුමාර බ්‍රහ්මතෙමේ තව්තිසා දෙවියන් අතර පහළ වේද ඔහු අනිත් දෙවියන් අභිබව වර්ණයෙන් යසසින් බබලනවා කියනවා. ස්වාමීනි සනන් කුමාර බ්‍රහ්මතෙමේ යම් කලක තව්තිසා දෙවියන් අතර පහළ වේද කල්ලියේ පිරිසේ කිසි දෙවියෙක් ඔහුට වඳින්නේ නැහැ කියනවා. ආචාර කරන ක්‍රමයක් තියෙනවා පින්වත්නි ලෝකේ. දෙක හුනස්සින් නොනැගිටී කියනවා. ළඟට නොයයි කියනවා. අසුනෙන් නොපොර තමන්ගේ අසුන පවරන්නෙත් නැහැ කියනවා. සියල්ලෝම නිහඬව ඇඳලි බැඳ වැඳගෙන හිඳගෙන ඉන්නවා කියන ඒ ආසනවල. ඒ දැන සනන් කුමාර බ්‍රහ්මයා යම් දෙවි කෙනෙකුගේ අසුනේ හිඳගන්න කැමති වන්නේද ඒ දෙවියාගේ අසුනේ හිඳගන්නේ යයි සිතාය කියනවා. ස්වාමිනී යම් දෙවි කෙනෙකුගේ අසුනේ සනන් කුමාර බ්‍රහ්ම රාජයා ඊට පස්සේ හිඳගන්නවද එකල්ලි ඒ දෙවියා උදාර මහා සතුටටපත් වෙනවා කියනවා. අතට බලන්න එතකොට යම් දෙවියගේ ආසනේ ඉඳ ගන්නත් පුළුවන් එතකොට සනන් කුමාර බ්‍රහ්ම රාජයා. එකල්ලි ඒ දෙවියා උදාර සතුටටපත් වෙනවා කියන ඒ දෙවියා උදාර වූ මහා සොම්නසක් ලබයි කියන එක මේ වගේ කියනවා. ස්වාමි රාජ්‍යයෙන් අලුත අභිෂේක ලැබූ ඔටුනුපලන් ශාස්ත්‍රී රජෙක් උදාර වූ සතුටක් ලබන්නේ යම්සේද උදාර වූ මහා සොම්නසක් ලබන්නේ යම්සේද එසේම ස්වාමීනි යම් දෙවියුගේ අසුනේ සනන් කුමාර බ්‍රහ්ම රාජයා ඉඳගන්නේද එකල්ලි ඒ දෙවියා උදාර වූ මහා සතුටක් සොම්නසක් ලබනවා කියනවා. ඉතින් ස්වාමීනි සනන් කුමාර බ්‍රහ්මතෙමේ ගොරෝසු ආත්ම භාවයක් මවාගෙන පංචසික ගාන්ධර දිව්‍ය පුත්‍රයා බඳු කුමාර වේශයක්ගෙන තව්තිසා දෙවියන් ඉදිරියේ පහළ වුණා කියනවා. ඔහු අහසට නැග තාම එකපාරට ආසනවල වාඩිලා නැහැ. අහසට පැන නැගලා අහසගේ පළඟ බැඳගෙන පින්වත්නි දැන් හිඳගෙන ඉන්නවා. සියලු දෙනාටම පේන්න. දැන් මේ සුධර්ම දිව්‍ය ස්වභාවය. ස්වාමීන් බලවත් පුරුෂයෙක් මැනවින් ඇතිරලි අතුරන ලද අසුනක් හෝ සම බිමක හෝ පළඟක් බැඳගෙන වාඩි වෙන්නේ යම්සේද එසේම ස්වාමීන් සනන් කුමාර බ්‍රහ්මතෙමේ අහසට නැග අහසේ පළඟක් බැඳගෙන තව්තිසා දෙවියන්ගේ ප්‍රසාදය දැන මේ ගාථාවලින් අනුමෝදන් වුණා කියන. දැන් බලන්න සනන් කුමාර බ්‍රහ්මයාත් කියන්නේ අර සක් දෙවිඳ කිව්ව ගාථා ටික. හරි ආශ්චර්යයි වින්වත්නි. මෝදන්ති වත බෝ දේවා තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්ස සුධම්මතා බවත්නි ඒකාන්තයෙන් ඉන්ද්‍ර දේව රජ ප්‍රමුඛ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද තථාගත ධර්මයේ ඇති උතුම් පිළිසරණද නමස්කාර කරමින් ප්‍රීති වෙති. නිකන් නෙමෙයි ප්‍රීති වෙන්නේ. කොහොමද? නමස්කාර කර කර ප්‍රීති වෙති කියනවා මේ තෙරුවන් සරණ රැකවරණයට. දිව්වරු. ඒක දකින්නේ දිව්වරු පින්වත්නි. අනිත් අයට පේන්නේ නැහැ ඒක. ඒ දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ තමයි තේරෙන්නේ අනිත් සියලු දෙවියන් අභිබවා යනවා පේනවා. මනුස්ස ලෝකෙ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපගෙන. ධර්මයේ සංඝයා සරණ ගියපගෙන අනිත් සියලු දෙවිවරු අභිබවා යනවා පේනවා. තිරුවන් සරණ ගැන පැහැදීමෙන් සිල් රැකපු කෙනා අනිත් සියලු දෙවියන් අභිබවා යනවා අනිත් දෙවිවරුන්ට පේනවා. ඒතකොට තමයි තේරෙන්නේ ධර්මයේ තියෙන සුධර්මත්වය. තිරුවන් සරණේ තියෙන ආශ්චර්යය එතකොට තේරෙන්නේ. කියනවා සුගතයන් වහන්සේගේ සසුනේ බඹසර හැසිර මිහි අලුතෙන් උපන් දෙවියන් පැහැයින්ද යසසින්ද සිටුණු දකිමින් සතුටු වෙති කියන බුද්ධ ශාසනය ගැන.
මහා ප්‍රඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ මඟඵල ලබා මෙහි උපන් විට අන්‍යෝ දෙවිවරුන්ටත් වඩා ඔහු පැහැයින් යසසින් ආයුෂින් අතිශයින් බබලනවා කියනවා. මේ දෙක ඉන්ද්‍ර දේව රජ ප්‍රමුඛ තවතිසා දෙවිවරු තථාගතයන් වහන්සේට තථාගත ධර්මයේ තිබෙන උතුම් පිළිසරණට নমස්කාර කර කරයි කියන සතුට වෙන්නේ. බාහිර දෙවිවරු බඳෙන් තවතිසා දෙවියන් අතරට ගියාට පස්සේ මේ දිව්‍ය ආශ්චර්යයේ වෙනස දැකලා බුද්ධ ශාසනයට පහදින්න දුර්ලභ අවස්ථාවක් තියෙනවා. හරි ආශ්චර්යයි ඒක. ස්වාමීන් සනන් කුමාර බ්‍රහ්මතුමේ මේ කරුණ පැවසුවේය. ස්වාමීන් මේ කරුණ පවර්තන සනන් කුමාර බ්‍රහ්මයාගේ හඬ අංග 8කින් යුක්තයි කියනවා. මොකද්ද? සුවසේ වචන නික්මේ කියනවා. බලන්න මේ බොරු කීමෙන්, කේලමෙන්, හිස් වචනෙන්, පරුස වචනෙන්, විශේෂයෙන් පරුස වචනෙන් වැළකීච්ච මේ කිනාගේ මේ බ්‍රහ්මස්වර හැදෙනවා. නින්නාද දෙන කටහඬක්. සුවසේ වචනේහි වචනේ පැටලෙන්නේ නැහැ පින්වත්නි. වචී සුචරිතේ කාලයක් දිනු කරපු කෙනාගේ මොකද වෙන්නේ? වචන පැටලෙන්නේ නැහැ. අරුත හරි පැහැදිලි කියනවා. මියුරු සරයක් තියෙනවා කියන සොරයක් තියෙනවා කියනවා. කනට හරි මී පැණි වගේ කියනවා. හඬ එකට කැටි වෙලා තියෙනවා කියනවා. කැඩි කැඩි නෙවෙයි ඉන්නේ. බොහොම ලස්සනට එකට කැටි වෙලා එනවා කියනවා. විසිරෙන්නේ නැහැ කියනවා. ඒ වගේම හරි ගැඹුරුයි කියනවා පින්වත්නි. දෝංකාර දෙනවා කියනවා. නින්නාද වෙලා යනවා. ස්වාමීන් සනන් කුමාර බ්‍රහ්මයා යම් පමණක් පිරිසකට හඬින් දන්වයිද ඔහුගේ පිරිසෙන් බාහිරට හඬ නොයයි කියනවා. ඒ කියන්නේ 10 දෙනෙකුට නම් කතා කරන්න ඕනේ ඉන් එහාට හඬ යන්නේ නැහැ කියනවා. 100කට නම් කතා කරන්න ඕනේ ඉන් එහාට හඬ යන්නේ නැහැ කියනවා. 1000කට කතා කරන්න ඕන නම් 1000කට කතා කරන්න පුළුවන් ඉන් එහාට හඬ යන්නේ නැහැ. ලක්ෂයකට කතා කරන්න ඕන නම් ලක්ෂයකට කතා කරන්න පුළුවන් ඉන් එහාට හඬ යන්නේ නැහැ. පුදුමයි. වචී සුචරිතේ ආශ්චර්යයි. සම්මා සම්බුද්ධ ශාසනයක් නොතිබුණා නම් අහෝ සම්මා සම්බුදු කෙනෙක්ගේ මේ ධර්මය අපට නොඇසුණා නම් මේ ආශ්චර්යක කෙසේ දැනගන්නද? මේ දියුණු කරන ගුණේ ආශ්චර්ය කෙසේ දැනගන්නද? කියනවා ස්වාමීනි යම් කෙනෙකුට මේ අෂ්ට අංගයන්ගෙන් යුක්ත වූ කටහඬක් වේද ඔහුට බ්‍රහ්මක්ෂර ඇත්තේයි කියනු ලැබේ. ඉක්බිති ස්වාමීන් සනන් කුමාර බ්‍රහ්මති මේ 33 ආත්ම භාවයක් මවාගත්තා කියනවා. දැන් ඉස්සෙල්ලා හිටිය අහසේ තනියෙන්නේ. දැන් කරේ මොකද? 33ක් මවාගත්තා. ඒක වගේ. අයි කිසි වෙනසක් නැහැ. තවතිසා දෙවියන්ගේ එක් එක් අසුනේ වෙනම පළඟ බැඳගෙන වාඩි වී තවතිසා දෙවියන් නැමතුවා කියනවා. දැන් ඊට පස්සේ පින්වත්නි හරි ආශ්චර්යයක් වුණා. දැන් අහසේ පළඟ බැඳගෙන හිටියේ දැන් කොහොමද කරේ? ඒ වගේම ආත්ම භාව 33ක් මවාගත්තා. 33ක් මවාගෙන ප්‍රධාන දෙවිවරු එතන 33ක් හිටියා. අර 33න්ගේ ආසනවල ඉඩ තිබුණා. ඒ ආසනවල 33 දෙනා වාඩි වුණා. දැන් ඉස්සරහට සොඳුරු ඊළඟ කතාව යන්නේ ඒ ඔස්සේ තමයි යන්නේ පින්වත්නි. අපිට අද වෙලාවමදී ඒ කතාව ඔබට දිග හරින්නට. ඒ නිසා හෙටකොට තමයි අපිට ඊතුරු මේ සුධර්මා දිව්‍ය සභාවේ සොඳුරු දහම් කතාව අහන්න අපිට වාග්ය තියෙනවා. හරි ආශ්චර්යයි පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ බලන්න ආශ්චර්යයි. දැන් මේ ලෝකයන් ශාස්ත්‍රුන් වහන්සේ දැක්කේ. මේ ලෝකයන්ගේ අසිරිය ශාස්ත්‍රුන් වහන්සේ දැක්කේ. ඒ සම්බුදුරජාණන් වහන්සේගෙන ධර්මයේ සංගයගෙන හිත් පහන් කරගත් මේ ශ්‍රාවකයන්ගේ ආශ්චර්යය. ඒ සොඳුරු ධර්මයේ ආශ්චර්යය. මේ දේශනාවලින් අන්නේ ආශ්චර්ය ගැන හිතා සම්බුද්ධ ශාසනය ගැන හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේ පහන් සිතම ඔබට උපදව ගන්නට වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය 200 වෙනි වැඩසටහන සම්පූර්ණ වුණා පින්වත්නි. ඉතින් අද දවසේ උදාර මේ වැඩසටහන සඳහා කෑගල්ල දිබුල්ගමුවේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා එච්.පී. චන්ද්‍රාවතී පින්බර මාතාවට W.පී. විජේසිංහ පින්වත් මහත්මයාට සම්බන්ධ වෙන්නට පරම භාග්‍ය උදා වුණා. ඉතින් මේ රැස්වන උදාර පින
ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛස්තරුණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාාර පින විශේෂයෙන් මේ කෑගල්ල දිබුල්ගමුවේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික එච්.පී. චන්ද්‍රාවති පින්බර මාතාව, W.P. විජේසිංහ මහත්මයා නමින් මිය පරලෝකීය දෙමව්පියන් වන එච්.පී. දාස පියාට, බේබි නෝනා මමට, W.P. චාර්ලිස් පියාට, එච්.බේබි මමටත්, උක්කු අම්මා මමටත්, මීරිගම් පදිංචි විසු I.P. දයාවති ගුරුමෑණියන්ට, ඒ වගේම ඔක්තෝබර් මාස 13 වන දින මිය පරලෝකීය D.P. චන්ද්‍රලතා නැගණිය ඇතුළු දෙපාර්ශ්වයේ මිය පරලෝකීය ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින එච්.පී. චන්ද්‍රාවති මාතාවට, W.P. විජේසිංහ පින්වත් මහත්මයාටත්, විශේෂයෙන්ම 2021 දෙසැම්බර් 31 වන දිනට වයස අවුරුදු 13ක් සපිරෙන පසන් නෙත්පින පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම දුවා දරුවන්ට, පවුලේ සියලු දෙනාටම සියලු රැකවරණ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.